වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. Join UCL for quality higher education with extracurricular activities, job opportunities and a great student experience at its campus in Rajgiriya. Call 0774 110000 now. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශැංග්‍රීලා ප්‍රහාරයට පෙර සහරාන් එම හෝටලයේදීම කළ පෙරහුරුවක තොරතුරු හෙළිවෙයි. අඟහරුවාදා සිට කොළඹට සහ ගම්පහටත් ඇඳිරි නීතිය ලිහිල් වෙයි. දිස්ත්‍රික්ක 23ක් අතර ගමනාගමන සීමාත් ඉවතට. මෙරට කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ඉන්දීය අගමැතිගේ පැසසුමට. සහල් මාෆියාවට හේතු සොයා පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවට. දැන් පොඩි කඩ ටික දුවන්නේ අපි ණයට දෙන හාල් සල්ලිනේ. ඌ කවිලා ගම්පලන මෙන්න දැක්ලි මහත්තයා 89 බිල දානවා 95ක් වෙනා කිලෝ එක. එහෙම කරන්න එපා. රිස්වාන් අවසන් ගමන් යයි. මැයි මාස 26 වෙනිදා සිට තවදුරටත් ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එදින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනු ඇති. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ලබන 26 වෙනි අඟහරුවාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් ක්‍රියාත්මක වන බවයි. එදින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද රජය අවසර දී තිබෙනවා. කෙසේ වෙතත් අද රාත්‍රී 8 සිට 26 වෙනි අඟහරුවාදා අලුයම 5 දක්වා දෙවෙනි පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර අද පෙරවරුවේ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ හෙට සහ අනිද්දා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධි අංශීය සහායද වැඩි වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. හෙට සහ අනිද්දා කියන දෙදින තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවාද මේ දෙදින තුල? අර මාලිගාවත්ත ප්‍රදේශයේ ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ විශේෂයෙන්ම බුද්ධි අංශ වැඩිපුර යොදවලා තියෙනවා මේ කාරණා සම්බන්ධව හොයා බලන්න. ඒ වගේම පොලිසිය නිරන්තරයෙන් හෙට සහ අනිද්දා දිනේ මේ පිළිබඳව මෙහෙයුම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමනි අවසන් වශයෙන් දැනගන්නට කැමතියි දැන් සති දෙකක් පුරාවට රට යථාවත් කිරීමේ කටයුතු පියවරෙන් පියවර ආරම්භ කෙරුණා. සඳුදා දිනේ ඇඳිරි ක්‍රියාත්මක දිනයක් අඟහරුවාදා දිනේ සිට නැවතත් ඒ විදිහට තවත් පියවරක් ඉදිරියට තබමින් මේ යථාවත් කිරීමේ කටයුතු සිදු කරනවද නැත්නම් පසුගිය සතියේ ක්‍රියාත්මක වුණු විදිහටම ඉදිරි සතියේ ක්‍රියාත්මක වෙනවද? ගිය සතියේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයටම තමයි අඟහරුවාදා ඉඳලත් විශේෂයෙන්ම ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කටයුතු සිද්ධ වෙන්නේ. දිනෙන් දින යම්කිසි ප්‍රගතියක් දක්නට ලැබෙනවා. ජනතාව මේවට අනුගත වෙලා තිනවා. ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සිරවී සිටි පුද්ගලයන් ගම්බිම් බලා පිටත් කර හැරීමේ වැඩසටහන යටතේ කොළඹ උතුර කොට්ටාශයට පොලිස් ස්ථාන 8ක ලියාපදිංචි වී සිටි ජනතාව අද ගම්බිම් කරා පිටත් කර හැරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාස 3ක් හිටියා. දැන් නුවරට යන එකයි සන්තෝෂයි. අපේ ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි. අපි මැදවච්චේ ඉඳලා බබාගේ ඔපරේෂන් එකට ආවේ මේ ඇඳි නීතිය දාන්න තති දෙකකට කලින්. ඇඳි නීතිය දාලා යන්න බැරි වෙලා ගොඩක් අසරණ වෙලා හිටියේ. ඒ ජාති වේදයන් නැතුව ගොඩක් උදව් කරනවා. මේ කොරෝනා වෛරසයෙන් දැන් මාස දෙකක්ම ගොඩක් දුක් විඳා. ඒ අතරේ මාසයක් විතර යනකොට බබයිකුත් හම්බුණා. ඊන් පස්සේ බබාටත් අපිට සලකා ගන්න බේත් තරමේ ගන්නත් ගොඩක් මාංශ වුණා. ඒ අසරේ ග්‍රීන් පාස් පොලිසියෙන් තමයි අපිට ගෙදර යන්න උදව් කරේ. මාස 3ක් හිටියා. ගරු ජනාධිපතිතුමාටයි ගරු අග්‍රාමාත්‍යතුමාටයි
රජයේ සේවයට ගොඩාක් ස්තුති කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 36000කට ආසන්න පිරිසක් මේම අවතැන් වෙලා හිටියා. ඉතාමත්ම ක්‍රමානුකූල වැඩසටහනක් ඇතුලේ තමයි මොවුන් පිටත් කර යවන්නේ. ඔබ දන්නවා නුවරඑළිය වගේ ප්‍රදේශවල තියෙන නිවාසවල තත්ත්වය වතුවල එහෙම මේ අය මුදා හරිය නම් මේ අයට ගිහින් නිරෝධායනය දෙන්න බෑ. ඒ වගේ ප්‍රදේශවල ඒ නිසා තමයි සෞඛ්‍යාංශ රජය මේ අය ඒ කාලය තුල මේ ප්‍රදේශයේ රඳවගත්තා විතරක් නෙමෙයි ඒගොල්ලෝගේ සුබසාධනේ බලලා අද දවසේදී හොඳ වෛද්‍ය පරීක්ෂණයක් ලක් කරලා එයා ගමට යවන්නේ. මේ අතර පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 26 වෙනිදා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණය. දෙවෙනි එක තමයි දරුවන්ට අත්සෝදන සිංක එක. තුන්වෙනි එක තමයි ගිලන් ඇඳක් හැම පාසලකටම. ඒ විදිහට සියලු දේවල් වල මූල්‍ය බර අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට රජයේ වගකීමක් විතර දරනවා. අපිට එකම ගැටලුව තියෙන්නේ දැන් මේ පාසල් පටන් ගන්න කුමන අවස්ථාවේද? උසස් පෙළ විභාගයට කුමක්ද කරන්නේ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායමත් එක්කලා 26 වෙනිදා රැස්වීමක් තියෙනවා. අපිට දෙන්න පුළුවන් සහතිකය තමයි දරුවන්ගේ ආරක්ෂාව 100%කින්ම තහවුරු වෙච්ච මොහොතේ තමයි අපි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ වෙසක් පොහොය දින ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම පොසොන් පොහොය දිනේදීද නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත්පිළිවෙත්වල යෙදෙන ලෙසයි. මේ අතර පිටකොටුව බස් නැවතුම් පොළ ආශ්‍රිතව සහ ඒ අවට සිටියේදී පොලිස් බහරයටගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු යාචකයන් 312 දෙනා අතරින් 60 දෙනෙකුට ආසන්න පිරිසක් රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කළ නියෝගයකට අනුව ඔවුන් යොමු කෙරුණේ අම්බලන්තොට රිදියගම නිවර්තන නිවාසය වෙතටයි. පොලිසිය පැවසුවේ රැකියාවල නිරත වීමට හැකියාවක් පවතින බහරකරුවන් නොමැති යාචකයන් පිරිසක් රජයේ වතුවල රැකියාව සඳහා යොමු කළ බවයි. එමෙන්ම තවත් පිරිසක් මහලු නිවාස වෙතද යොමු කර තිබෙනවා. පාස්කු ඉරිදා කොළඹ ශැන්ග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරය එම බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සිද්ධියක්. එම ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් ඊට දින දෙකකට පෙරද එම හෝටලයට පැමිණ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරහුරුවක් කර ඇතැයි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා. දවසේ පුවත පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ පෙරවරුවේ ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ ශැන්ග්‍රීලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එම්. මහින්ද ජයසුන්දර මහතායි. තමන් ප්‍රහාරය පිළිබඳ එදින පස්වරුවේ දැනුවත් වූයේ ජනමාධ්‍ය මගින් බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙහිදී කොමිසම හමුවේ විශේෂ කරුණක් හෙළිදරව් කළා. ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 17 වෙනිදා ශැන්ග්‍රීලා හෝටලයේ කාමරයක් වෙන් කරවා ගැනීමට මොහමඩ් හම්ෂාඩ් නමින් පුද්ගලයෙකු පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි. නමුත් ව්‍යාජ නමකින් කාමරය වෙන් කරවාගෙන ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් ඉබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් නැමැති පුද්ගලයා බව පසුව අනාවරණ වූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ශැන්ග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් මාස 19 වැනිදාත් ශැන්ග්‍රීලා හෝටලයට පැමිණ ඇති බවයි. එදින පෙරවරු 7:29ට පමණ එම හෝටලයේ ටේබල් 1 ආපන ශාලාවට බෝම්බකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ ප්‍රහාරයේ පෙරහුරුවක් සඳහා බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අනතුරුව ශැන්ග්‍රීලා හෝටලෙන් පිට වී බෝම්බකරුවන් දෙදෙනා ගොස් ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ වලින් සමන්විත ගොඩනැගිල්ලකටයි. ඒ අනුව එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ නිවසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂාවකට ලක් වූ බවත් එහි තිබී විමර්ශනයට අදාළ සාක්ෂි සොයාගත් බවත් පැවසූ සාක්ෂිකරු සඳහන් කළේ ඒවා රස පරීක්ෂකවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. එම නිවසේදී සටහන් කර ගැනුණු ඇඟිලි සලකුණු අනුව සහරාන් හෂීම්ගේ දියණිය එම නිවසේ රැඳී සිට ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් විශේෂ කරුණක් මෙහිදී අනාවරණ වුණා. ඒ අදාළ නිවාස සංකීර්ණයේ මුරකරුගෙන් සටහන් කරගත් ප්‍රකාශයකදී ඔහු සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු පිරිස සුදු පැහැති වෑන් රථයකින් එම නිවාස සංකීර්ණයට පැමිණි බව. පසුගිය වසරේ අප්‍රේල් 22 වෙනිදා කොච්චිකඩේ දේවස්ථානය අසලදී පුපුරුවා හරිනු ලැබුවේ එම වෑන් රථයේ බව පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. ප්‍රහාරය සඳහා සහරාන් හෂීම් සහ මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් පසුගිය වසරේ අප්‍රේල් 20 වෙනිදා පස්වරු 7:56ට පමණ යලිත් ශැන්ග්‍රීලා හෝටලයට කුලී රථයකින් පැමිණ ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. අදාළ කුලී රථය පැමිණ ඇත්තේ පානදුර පරත්තපාර ප්‍රදේශයේ සිටයි. එහිදී බෝම්බකරුවන් දෙදෙනා විශාල ගමන්මලු රැගෙන ආ බවත් ඒවායේ පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් තිබූ බවත් පසුව හඳුනාගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට සඳහන් කළා.
මේ අතර ඊබ්‍රහීම් ඉල්හාම් පමණක් ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ශැංග්‍රීලා හෝටලෙන් පිටතට පැමිණ ඇති අතර ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි තවත් නිවාස සංකීර්ණයකට පැමිණ ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය වසරේ අප්‍රේල් මාස 12 වනදා සිට 21 වනදා දක්වා සැකකරුවන් අවස්ථා දෙකකදී කුලිය පදනම මත එහි නිවසක් ලබාගෙන ඇති බවටත් අනාවරණ වූ බවයි. සාක්ෂිකරු පැවසුවේ 20 වෙනිදා රාත්‍රියේ ගල්කිස්සේ පිහිටි එම නිවාස සංකීර්ණයට පැමිණි ඊබ්‍රහීම් ඉල්හාම් ඉන් අනතුරුව දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ පිහිටි නිවසකටද පැමිණ ඇති බවයි. එතැන් සිට යළිත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් වෙත පැමිණ බිත්තර රොටි 4ක් මිලදී ගත් ඊබ්‍රහීම් ඉල්හාම් ශැංග්‍රීලා හෝටලයේ වෙත යළිත් පැමිණ ඇත්තේ 21 වෙනිදා අලුයම 1:46ටයි. ප්‍රහාරය සිදු වූ 21 වෙනිදා සහරාන් සමග ශැංග්‍රීලා හෝටලයේ රැඳී සිටි ඊබ්‍රහීම් ඉල්හාම් පමණක් පෙරවරු 8:08ට පමණ කාමරෙන් පිටතට පැමිණ තුන්වන මහලේ පිහිටි ටේබල් 1 අවන්හලට පැමිණෙනවා. අනතුරුව දෙවන මහලේ පිහිටි විදුලි පඩිපෙළ ආසන්නයේ සහ විදුලි සෝපානයේ ආසන්නයේ මද වේලාවක් රැඳී සිටින ඊබ්‍රහීම් ඉල්හාම් යලිත් කාමරය වෙත පිටත් වන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් සඳහන් කළේ පෙරවරු 8:50ට පමණ ඊබ්‍රහීම් ඉල්හාම් සහ සහරාන් හෂීම් දෙදෙනාම විශාල ගමන් මළු දෙකක්ද රැගෙන තුන්වන මහලේ පිහිටි ටේබල් 1 අවන්හල වෙත පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරා මගින් අනාවරණ කරගත් බවයි. අනතුරුව ටේබල් 1 ආපන ශාලාවේදී සහරාන් හෂීම් පෙරවරු 8:54ට පමණ පළමු පිපුරුම සිදු කරගෙන ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ පළමු ප්‍රහාරෙන් දිවි ගලවාගත් පිරිසක් දෙවන මහලේ පිහිටි විදුලි සෝපාන අසලට දිව යාමේදී ඊබ්‍රහීම් ඉල්හාම් එම පිරිස රැඳී සිටි ස්ථානයට විදුලි පඩිපෙළෙන් පැමිණ පෙරවරු 8:55ට සිය බෝම්බය පුපුරවා ගන්නා ආකාරයද ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ බවයි. එලෙස ශැංග්‍රීලා හෝටලයේ සිදු වූ පිපිරීම් දෙකෙන් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා. දවසේ පුවත නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ලක්වාසී සමස්ත බෞද්ධයන්ගේ ගෞරවය හිමි වන බව අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ බෞද්ධ උපදේශන සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. පසුගිය දිනවල පොතුවිල් මුහුදු මහා විහාරයේ සතු ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම හිරු CIA හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා පියවරගෙන තිබුණා. නැගෙනහිර පළාතේ පොතුවිල්ලේ පිහිටා ඇති මුහුදු මහා විහාර පොදුබිමේ ඉඩම් ආක්‍රමණය සිදු වූයේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේද නොබඳ සහයෝගය මතයි. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේද හිරු CIA අවස්ථා ගණනාවකදී මෙම ඉඩම් ආක්‍රමණය සිදුවන අවස්ථාවේම පෙන්වා දුන්නද එකල රජයේ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ක්‍රමිකව නිහඬ වූ ඉඩම් ආක්‍රමණකයන් යලි කරලියට පැමිණෙන්නේ COVID-19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක වීමත් සමගයි. ඉඩම් ආක්‍රමණකයන් කොතරම් බලපෑම් එල්ල කළද බාධා කිරීම මැද්දේ හිරු CIA මෙම අනවසර ඉඩම් කොල්ලය රටට හෙළි කළා. අපගේ එම අනාවරණයත් සමග රට පුරා මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලේ පිළිබඳ විශාල කතාබහක් මත වූ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා යුද හමුදාපති නාවික හමුදාපති වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිස් සමග වහා නැගෙනහිර පළාතේ සංචාරයකද නිරත වුණා. මුහුදු මහා විහාරයට මේ වෙච්ච අබැද්දිය මම දැකගත්තේ හිරු මාධ්‍ය හරහා. ඉතින් අපි රජයේ පැත්තෙන් මේ ස්ථාන ආරක්ෂා කරන්න අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයෙන් අනතුරුව මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා උප අනුකණ්ඩයක්ද පිහිටුවීමට පියවර ගනුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව ඊයේ රැස් වූ බෞද්ධ උපදේශක සභාවේදී ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව පිළිබඳව මම නිතරම ක්‍රියා කරනවා. ඒ හින්දා තමයි ආරක්ෂක ලේකම්වරයාගේ ඉඳලා සියලුම ඒහා සම්බන්ධ තනතුරු මට විශ්වාස
විශ්වාස හැකියාවක් තියෙන දක්ෂ පුද්ගලයන් පත් කරලා තියෙන්නේ. ඒ අයට මම නිසි උපදෙස් දීලා තිනවා, සෑම විටම සාකච්ඡා කරනවා. බුද්ධාංශය ඉතාමත්ම වැදගත් මේ කාර්යයේදී. ඒ අයට නිසි බලතල ලබා දීලා තිනවා. හොඳ පුද්ගලයන් මම පත් කරලා තියෙනවා. නිරතුරුවම කාර්ය හරියට සිද්ධ වෙනවාද කියන එක මම පරීක්ෂා කරනවා. නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. හිරු CIA පෙන්වීම තුළ සතුටු විය හැකි වැඩ පිළිවෙලක් මුහුදු මහ විහාරය වෙනුවෙන් ලැබී තිබෙනවා කියලා සතුටින් සිහිපත් කරන්නට කැමැති. ජනාධිපතිතුමන් මේ ගත්ත වැඩපිළිවෙල අති විශිෂ්ටයි. මේ උදාර කාර්යයට මුල පිරීමට මඟ පෑදූ හිරු මාධ්‍යයටත් අපේ පුණ්‍යානුමෝදනාව හිමි වෙනවා. ඓතිහාසික මුහුදු මහ විහාරයේ අයිතිවාසිකම් උරුමයන් අහිමි වන අවස්ථාවේදී හිරු මාධ්‍ය ජාලයේ CIA ගවේෂණාත්මක කණ්ඩායම් මගින් විශේෂ අනාවරණයක් කිරීම විශේෂයෙන් අගය කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය ඒ පිළිබඳව යොමු වීමත් නැගෙනහිර පළාතේ සියලු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවීම ගැනත් රජයට ප්‍රශංසාව පළ කර සිටිනවා. සහල් හිඟයක් ඇති වී ඇත්තේ ප්‍රධාන වීමෝල් හිමියන් වෙළඳුන්ට පනවා ඇති කොන්දේසි හේතුවෙන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයා පවසනවා. එම අධිකාරිය සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද පොළොන්නරුව සහ මින්නේරිය ප්‍රදේශයේ ප්‍රධාන වීමෝල් 4ක සංචාරයක නිරත වුණා. ඒ රට තුළ ඇති වී තිබෙන සහල් හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. COVID-19 ව්‍යාප්තියත් සමග ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහල් සඳහා රාජ්‍ය පාලන මිලක් පැනවීමෙන් පසු රට තුළ සහල් හිඟයක් මතු වූ බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වුණා. ඉහළ ඉල්ලුමක් ඇති මිල අඩු සහල් වර්ගයක් වන නාඩු සහල්වල හිඟයක් විශේෂයෙන් රට තුළ ඇති වුණා. මෙම සහල් හිඟය සම්බන්ධයෙන් අප ඊයේ දිනේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ විමසා බැලීමක්ද සිදු කළා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද පොළොන්නරුව සහ මැදිරිගිරිය ප්‍රදේශයේ ඇති ප්‍රධාන වීමෝල් 4ක් නිරීක්ෂණය කළා. එම වීමෝල් හිමියන් වීතෝක සංගවාගෙන සිටීදැයි සොයා බැලීමේ අරමුණින් මෙම නිරීක්ෂණයට එක් වූ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂකාර්ය බලකායද අනුයුක්ත කර සිටියා. මේදී ප්‍රථමයෙන් නිරීක්ෂණයට ලක් වුණේ ඩඩ්ලි සිරිසේන මහතාට අයත් පොළොන්නරුවේ පිහිටි වීමෝලයි. අපි දැන් අද ඇවිල්ලා තියෙන මුළු පොළොන්නරුව පළාතේම හැම මෝලකම අපි සම්පූර්ණ තොරතුරු ගන්නවා. ඉතින් අපි ඒ තොරතුරු ටික රැස් කරගමු. අපි හොරු නෙවෙයි. ඒක ආත්මගරුත්වයක් තියෙනවා. මීඩියා එකක් දැනගන්න මේ දවස් ටිකේම මීඩියා එකේ අර ප්‍රචාර කරද්දී අර අපිට අපි හොරු නෙවෙයි. මොකද මොන්නේ තොරතුරු මේ හරියට අඩු කරලා ඉන්නවා. අපිට ඒ විදිහට ඒක කරන්න බෑ. 1 බිලියන් මගේ ලොස් එක. මම හිරේ යනවා මොළවා. මම අදම මේ දැන් මම බිල් ගැනීම නතර කරා. මේ ප්‍රධාන මෝලින් ගන්න තීන්දුව තමයි පුඩින් වල කරන්නේ. බුදුමාලා 100ට විකුණනවා කිව්වොත් 80ට දෙන්න පුළුවන් 100ට. නව රජයේ මේකට බක් කියන්න ඕනෙත් නැහැ. පාල්මිල අඩු කරපුවාම වීමිල අඩු වෙනවා කියන එක වී අලුයි මොල්ලේ බාර ඇමතියා දන්නේ නැහැ. ඒ වාගේ හරක් දේශපාලනයක් මේ සැරේ ටොන් ලක්ෂ 32ක් කියලා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. ටොන් ලක්ෂ 32ක් නෙවෙයි ටොන් ලක්ෂ 18ක් තිබ්බම මම මේ මෝල දෙන ආණ්ඩුවට නිකන් ඔබතුමාලා කීරි සම්බෙක් 25ට දෙනවා. ඔව්. ලාභයක් ගන්නවනේ. අනිවාර්ය. එතකොට මේ වෙලාවේ අර රුපියලේ 2 3 හරි 4 හරි පාඩුව එකෙන් ඉඳගෙන මේ අවස්ථාවේ උදව් කරන්න බැරි ජනතාවට දැන් ඔය පොඩි කඩ ටික දුවන්නේ අපිට ආයත දෙන හාල් සල්ලිනේවත් ලොකු සේවාවක්. දැන් සල්ලි දාන්න ඕනේ 89 කියලා අද චාර්ජස් කියලා ආපහු ඉල්ලනවා. ඌ අඬන අපිට ඌ කවිලා කම්ප්ලේන්ට් මෙන්න ඩැඩ්ලි මහත්තයා 89 බිල දානවා 95ක් වෙනා කිලෝ එක. පොඩ්ඩක් එකක් බලන්න ඕනේ. මම එහෙම කරලා නැහැ. එහෙම කරන්න එපා. හොඳයි. මම දැන් මීඩියාකට කියන්නම්කො නාමල් කරනවා රඳන තප්පුලනවා. ප්‍රශාන්ත රණසිංහ උඩ පුරලනවා. ඒ දෙන්නට මගෙත් එක්ක විවාදයකට ඉරු ඔක්කොම ලෑස්ති කරන්න ඩඩ්ලි සිරිසේන එනවා. රටේ පවතින නීතිය යසට් එකට අනුකූල වෙලා කටයුතු කරන්න කියලා. නෑ අපි ඒක දැන්ට එහෙම කරන්නේ. ඒක ඇතුලේ තියනවා නම් ට්‍රාන්ස්පෝර්ට් හරි චාර්ජස් හරි මොනවද වයින් කරන්න. අන්න ඒක තමයි කියන්නේ. අනතුරුව මින්නේරිය ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාට අයත් වීමෝල පරීක්ෂාවට ලක් කළා. ඉල්ලන ප්‍රමාණයට මාකට්ටියට දෙනවා. මෙතන ගාන කීයද? 89. 89ට බාලා ඔකට්ටිය අර යටින් ගහන්න එපා. නෑ. අද චාර්ජස් කවුද කරන්නේ? ඩඩ්ලි කියනවා එහෙම කරන්නේ. දැන් සාම් දෙකන කරන්නේ. අනික් කටයුතු කරන්නේ.
ගල්ලි මහත්තයයි නිපුණ මහත්තයයි රත්නයි නතු ඔය හතරෙන් කට්ටිය කිව්වොත් තමයි අපි මේ වෙලාවේ ජනතාවට සහනයක් වශයෙන් අපි මේ ගන්න දෙන්න ඕනේ. නාඩු කවුද කියන්නේ? කිලුවක් කියලා දෙන්නේ. 500. කිලිම ගොවිය කිමුවා ගන්නෙත් වැරදිනේ බලන්න. කිව්වා ගන්න කීයද? දැන් 54 68යි. ඒක වැරදි. එතන මේ පන්නලනේ ජාතික මිල. එයාට සාදන්න කරන්නේ නෙවෙයි. ඔය කට්ටිය 54 හරි 55 ගත්ත ගමන් මෙහි හාල් උඩ යනවා. හැබැයි ඉතින් ගත්තට ගමන් හාල් සහන් දෙන්න ඕනේ. එහෙමයි. ප්‍රධාන මූල් කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ විදිහට ප්‍රශ්න ඇති කරනවා නම් ජනතාවට දෙන්නේ නැත්තම් ඉතින් රජයේ තීරණය කරොත් පිටටින් හාල් ගේන්න කියලා. ඉතින් මේ ටික ඔක්කොම ඉවරයි. අනතුරුව මින්නේරිය සහ පොළොන්නරුවේ පිහිටි තවත් ප්‍රධාන වීමෝල් දෙකක් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. පුළුවන්කමකට මේක මේ වෙලාවේ මාර්ග කරනවා නෙමෙයි. පොඩක් නවත්තන්නත් අත්‍යවශ්‍ය කරලා තියෙනවා. අපි කියන්නේ මේ කාලේ විතරයි මේ රජයෙන් දාලා දෙන සාහිත්‍ය මිල පාලන මිල ඔබතුමා සලකලා මේ ජනතාවට මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවනේ අපි ඉල්ලන්නේ. ඒක බලන්න අපි අද ආවේ සම්පූර්ණ අපි මේ තොගරස් කරන් ඉන්න හැමතැනම යනවා. ඇයි මේ ඉච්චර කාලයක් පුරාවට ලාභ ලබලා මේ මාස දෙකේ ප්‍රශ්නයක් කරගෙන මේක විසඳ ගන්න බැරි. තව මාස ගානකින් අස්සන් එනවා. ආයේ වී ලැබෙනවා අඩු මිලට ලැබෙනවා. එම නිරීක්ෂණයන්ගෙන් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කළා. අපි ප්‍රධාන මෝල් කීපයකට සංචාරය කරා. අනිවාර්යයෙන්ම ඔවුන් පහුගිය දවස්වල සහල් නිකුත් කිරීමේදී කොන්දේසි වාගයක් පනවලා තියෙනවා. කීරි සම්ම මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් නාඩු මෙච්චර ප්‍රමාණයක් යන ඔවුන් එකගොම අනිවාර්යයෙන්ම පිළියෙදී ඒ කොන්දේසි විරහිතව සහල් ලබා දීමට වෙලින්දන් වෙනවා. රජය විසින් දුන්නු සහනය අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. 90ට නාඩු සහ සම්බාල් ඒ අනුව අපි ඉදිරියේදී බලමු. ඔවුන්ගේ ක්‍රියාකලාපය මොකක්ද කියලා. ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය හොඳින් පාලනය කිරීමේ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග සිදු කළ දුරකථන සංවාදයකදී. අද පෙරරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා දෙරට අතර සෑම ආකාරයකම සම්බන්ධතා COVID-19 අර්බුදය හමුවේ තවදුරටත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කර තිබෙනවා. වත්මන් දුෂ්කර තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සහ එම ජනතාවට කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉන්දියාව ප්‍රධානය කළ ටොන් 10ක වෛද්‍ය ආධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. ඉන්දියාව COVID-19 වසංගතය මනාව පාලනය කර ඇති බවට තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය සතුරුදායක ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ නිර්වෘල් චින්තනයක් සහිත ඉක්මන් හා දුෂ්කර තීරණ ගැනීමේ හැකියාවක් ඇති නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් හඳුනාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත් වීමේ ගෞරවය මෙරට ජනාධිපතිවරයාට හිමිවන බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම දුරකථන සංවාදයේදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වත්මන් ප්‍රමුඛතාවය වන ආර්ථික පුනරුදය සඳහා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබෙනවා. දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපතිවරයා මෙම සංවාදයේදී යෝජනා කර ඇති අතර ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ මෙරටට උදව් කිරීමට තමන් පෞද්ගලිකව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය දැක්වීමට සූදානම් බවත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි. මෙම දුරකථන සංවාදයෙන් පසු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙරට කොවිඩ් වසංගතයේ මැනලීමේ ක්‍රියාවලිය ඵලදායී ලෙස ඉදිරියට ගමන් කර ඇති බව ඔහු එහිදීද සඳහන් කර තිබෙනවා. තවත් COVID-19 ආසාදිතයින් 40ක් අද සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව මිනිසුන් යොදාගෙන අත්හදා බැලූ එන්නතක් පළමු වරට සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් පවතින බව සුප්‍රසිද්ධ ලැන්සර්ට් සංගරාව වාර්තා කළා. ලෝකයේ ප්‍රමුඛ අන්තර්ජාල සෞඛ්‍ය සංග්‍රාවක් වන ද ලැන්ස්ටර් සංග්‍රාව වාර්තා කර ඇත්තේ චීනයේ වූහන්හිදී පුද්ගලයන් 108 දෙනෙක් යොදාගෙන දින 14ක් පුරා නව එන්නතක් පළමු අදියරේදී අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කර ඇති බවයි. එන්නත ලබා දින 14ක් ඇතුළත කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපද වී ඇති අතර පළමු අදියරේ සිට දින 28ක් ගතවන තුරුත් ඉන් බරපතල අහිතකර ප්‍රතිඵල වාර්තා වී නොමැති බව එම සංග්‍රාවයේ සඳහන්. මේ තියෙන ඉතාමත් වැදගත්කම ඉන්නත් පිළිබඳව ඔබ බොහෝ ප්‍රෝග්‍රස් අසක් තිබුණා. මේ තමයි ලෝකයේ පළමුවෙන් වතාවට
සඳහා මිනිසුන්ට පරීක්ෂණාත්මක ඉන්නතක් කොවිඩ්-19 රෝගයට විරුද්ධව ඉන්නත් කරලා ඉන්නතෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව ප්‍රතිඵල සමීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනය කරලා පරීක්ෂණ පත්‍රිකාවක පළ කරපු පළවෙනි වතාව ඉන්නතෙහි වැඩිදුර සාර්ථකත්වය ගැන මාස 6ක් විතර යනකොට දැනගන්නට පුළුවන් වෙයි. ඉන්නතක් සොයාගත්තා කියලා තාමත්ම සතුටු වී මට්ටමක් හැටියට මා දකින්නේ නැහැ. නමුත් ඉවැනි සාර්ථක ගමනක හොඳ පෙරමග ලකුණු හැටියට අපිට මේක දකින්නට පුළුවන්. මේ අතර අද පෙරවරු 10 වන විට මෙරට COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබුණේ. තවත් 40 දෙනෙකු සුවය ලබා නිවෙස් වලට පිටව යාමෙන් අනතුරුවයි. ඊයේ සහ අද නව ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වීමත් සමග අද පස්වරු 6 වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1085ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 13 දෙනාගෙන් දෙනෙකුම නාවික හමුදා සමාජිකින් වන අතර ඉතිරි දෙදෙනා කුවේට් සහ මලයාසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. මේ අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකින් 33 දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසයෙන් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවිකයින් 278 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව පම්පෙමඩුව සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඊයේ රැගෙන ආවා. ඔවුන් දින 21ක් නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි. මේ අතර දිනක් තුල මෙරට වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව වූ පරීක්ෂණ 1970ක් ඊයේ දිනය තුල සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. ඒ අනුව මෙරට සිදු කළ සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 50000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සමන්පුර ප්‍රදේශයේ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය 50 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට පටහැනිව සිදු කිරීමට යාමේදී ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඇයට COVID-19 ආසාදිත නොවූ බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ දේහය මුද්‍රා තබා පසු දිනම අවසන් කටයුතු සිදු කරන ලෙසයි. රුසියාවේ අධ්‍යාපනය ලැබූ මෙරට සිසුන් 260 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3,40,566ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් අද වන විට වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 53,කට අධිකයි. COVID-19 වෛරස ව්‍යාප්තියේ නූතන කේන්ද්‍රස්ථානය බවට ලතින් ඇමරිකාව පත්ව තිබෙනවා. ලතින් ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලෙන් ඊයේ නව ආසාදිතින් 19969 දෙනෙක් වාර්තා වීමත් සමග රුසියාවද අභිබවා බ්‍රසීලයේ ලොව දෙවෙනියට වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන රට බවට පත් වුණා. එරට සමස්ත COVID-19 පුද්ගල මරණ සංඛ්‍යාව 21048ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 966ක් අලුතින් වාර්තා වීමත් සමගයි. කොවිඩ් මරණ සහ ආසාදිතින් වාර්තා වීම අතින් තවමත් ලොව ඉදිරියෙන් පසුවන්නේ ඇමරිකාව වන අතර නව පුද්ගල මරණ 1293ක් දෙවනු දිනය තුළ එරටින් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 97000 සීමාව අද අභිබවා ගියා. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 16කට අධිකයි. ලොවටම දැඩි තර්ජනයක් එල්ල කර ඇති COVID-19 වසංගතයේ මෙලෙස තවමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ඉරානයේ සුප්‍රකට මලල ක්‍රීඩකයෙකු ගොඩනැගිල්ලක් උඩුමහලේ සිට සිය පෙම්වතියට හාදුවක් ලබා දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමග ඉරාන පොලිසිය ඔහුව නිරෝධායන නීති කඩකිරීම යටතේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පේරු රාජ්‍යයේ නගරාධිපතිවරයෙකු සමාජ දුරස්ථ භාවයේ කඩ කරමින් සිය නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමග ඔහු මියගිය පුද්ගලයෙකුසේ මිනි පෙට්ටියක් තුළට වී සිට තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා. මේ අතර අසල්වැසි ඉන්දියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද 6568ක් ලෙසින් වාර්තා වුණා. මේ වන විට එරට තුල සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3726ක් ලෙසයි දැක්වෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට යවූ ලිපිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදත් විවිධ අදහස් පළ කළා.
මැතිවරණ කොමිසම අධිකරණයට ගිහිල්ලා කියනවා කොරෝනා තත්ත්වය නිසා එයාට මාස දෙකක්වත් ඕනි ඡන්දේ තියන්න. කූල් මහත්තයාගේ දැඩි බලපෑම නිසා මෙහෙම වෙනවාද කියලා සැකයක් අද මුළු රටම ඇති වෙලා තියෙනවා. මැතිවරණ කොමිසම ස්වාධීන වුණේ නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් අනතුරක්. කාන්තාවන් නැති රටකට වින්නඹු මාතාවන් අවශ්‍ය නැසේම මැතිවරණ නොපවත්වන රටකට මැතිවරණ කොමිසමකිනුත් ඇති පළක් නැහැ. තාම අපේක්ෂකයන්ගේ අංකවත් දීලා නැහැ. තාම මැතිවරණ කාර්යාලය අපට ඕනේ විස්තර ටික ගන්න විදිහක් නැහැ. එහෙමනම් කොහොමද ඡන්දයක් තියන්න පරිසරය හැදෙන්නේ? ආණ්ඩුව මොකටද ඒ තරම් හදිස්සි වෙන්නේ? මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් වෙන සාලිය පීරිස් මහත්මයා තමයි පහුගිය රජයේ විසින් අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිත්වයට පත් කරන්නේ. ඒ වගේම රටේ සෑම කෙනෙක්ම දන්නවා ඔවුන්ගේ දේශපාලන සම්බන්ධකම්. මේ එක්සත් ජාතික පක්ෂයේ දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසයේ එකතු වෙලා ඉල්ලපු මැතිවරණය කල් දැමීමේ ව්‍යාපාරයේ තාමත්ම සූක්ෂම වැඩපිළිවෙලක් හැටියට බොහොම පැහැදිලිව පේනවා. දැන් කොරෝනා වසංගතයේ මේ රටේ නෑ. අපි මාස්ක් පළ දාන්න ඕනේ නෑ. අපි ගවුස් දා ගන්න ඕනේ නෑ. මීටරේ දුර තියෙන එකේ ඉන්න අවශ්‍යතාවයක් නෑ. අපිට මැතිවරණයකට යන්න පුළුවන් කාලයක් දැන් එළඹිලා තියෙනවායි කියන එක සෞඛ්‍ය ඒ අධ්‍යක්ෂකතුමා පැහැදිලිව ජනතාව ඉදිරියට ඇවිල්ලා සාතිකයක් දෙනවා නම් ඒක අපිට ප්‍රමාණවත්. අර මැතිවරණ කොමසාරිස්තුමාට දාපු මේ බලපෑමම මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ගන්න හදනවාද කියන ප්‍රශ්නය දැන් අපිට පැන නැගෙනවා. අද රට සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. අනිකුත් සියලුම ශේෂ්ත්‍රයන් සාමාන්‍යකරණයට පත් වෙනවා නම් මැතිවරණ කොමිසම පමණක් අක්‍රියව සිටින්න කිසිම හේතුවක් නැහැ. මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති වෙලා තියෙනවා. මැතිවරණ කොමිසමත් දැන් මැතිවරණය නොපැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කරුණු ඒකරාශී කරනවා. ප්‍රචාරක කටයුතු නිදහසේ කරන්න පුළුවන්. ඡන්දදායකයාට ඡන්ද පොරට බය නැතුව යන්න පුළුවන්. රජයේ සේවකයන්ට බය නැතුව ඡන්ද ගණන් කරන්න සහ අනිකුත් රාජකාරී කරන්න පුළුවන් පරිසරයක් හැදෙන පළවෙනි දවසේ අපි ඡන්ද කරන්න ලෑස්ති. පහුගිය කාලේ කොවිඩ් තිබුණේ නැහැ. නමුත් මැතිවරණ කීයක් කාලෙ දැම්මද? ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය දන්න නිසා මේ අය බයයි ජනතාව ඉදිරියට යන්න. දුරස්ථභාවය අනුව ඡන්ද පොලිම තියපු හැටි කිලෝමීටර් 2ක් 3ක් තියෙන මිනිස්සු කල්පනා කරා කිලෝමීටර් 3ක් අවුවේ ඉඳලා යනවට වැඩිය හොඳයි. ඡන්දේ නොදා ගෙදරට වෙලා ඉන්නේ. ඇඟිල්ල පාට කරන එක මූණයි කටයි දෙකම වහගෙන එන එකත් මූණයි කටයි දෙකම වහගෙන ආපුවාම කොයි එකාද කියලා අඳුරන්න බෑ. හැඳුනුම්පත ගත්තට පස්සේ මූණ දිහා බලපුවාම ඌට එලෝ පොල් පේනවා. මැතිවරණ තියෙනක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. මේ අයිතිය රකින්න තමයි මැතිවරණ කොමිසම ඉන්නේ. නැතුව මේ එහෙට මෙහෙට බෝල පාස් කර කර ඉන්නේ නෙමෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ETI ආයතනය කඩිනමින් රජයට පවරාගෙන තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ETI තැන්පත්කරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදු කළේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. එදිරිසිංහ පවුලේ මේ 4 දෙනා සුරසැප විඳින්දී ජ්‍යෙෂ්ඨ පුරවැසි ජීවිත කාලයට උපයාගත්ත මුදල් අහිමි වෙලා අද අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ මුදල් මේගොල්ලෝ ගාව තියෙනවා. මේක එසේ මෙසේ මේ බිලියන 33.5 දැනට බිලියන 23ක් ප්‍රමාණයක් දෙන්න තියෙනවා. මේකට ශ්‍රී ලංකා මහ බැංකුව වගේ කියන්න ඕනේ. ETI ආයතනය තාමත් විවෘතව පවතිනවා. මේක මහා පරිමාණයේ වංචාව මහ බැංකු මංකොල්ලට තපන් දැවැන්ත එකක් මේ කරේ. අද LTT කොටි සංවිධානයට මේ දේපොළ විකුණලා එතනත් බිලියන 5ක් මේගොල්ලෝ මහා පරිමාණයක වංචාවක් කළා. ආතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබතුමාලගේ අවධානය යොමු කළා මේ ප්‍රශ්නේ අපිට විසඳලා දෙන්න. මාස දෙකක් වෙනවා පොලියේ නෑ. අපිට බේත් ටික ගන්න විදියක් නෑ. ජීවත් වෙන්න විදියක්ම නෑ. එක රජයට ගන්න. ඊටයගේ 4 දෙනා අද තැම්පත් කරුන්ට මේම දුකක් දීලා රජය සැප විඳින්නේ. ඇයි මේ ඉච්චර දෙයක් වෙලත් මෙහු අත්අඩුවට ගන්න නැත්තේ? මොකද්ද මේකේ රාස? මගේ ගේ විකුණලා මම මේ ඉතියි ඇයිතට මුදල් දැම්මේ. අපිට වෙන කියන්න කෙනෙක් නෑ. ඔබතුමන්ලා විතරයි ඉන්නේ. අපි කාට කියලා කියන්නද? ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳලා අපිට පොලිය හරි ලැබෙන්න සලස්වන්න. අගමැතිතුමනි ජනාධිපතිතුමනි පින් සිද්ධ වෙයි අපිට පිට වෙන්නේ. මා බැංකුවේ ලියාපදිංචි නිසා තමයි ETI එකට මුදල් තැන්පත් කළේ. දැන් මාස දෙකක් වෙනවා පොලියක් දැන් මට ලබන මාසෙ ගෙදර යන්න වෙනවා. අපිට පොලිය දීලා අපිට පිට වෙන්නේ. ජීවිතයක වටිනාකමක් ලැබෙන්නේ අප ජීවිතය ගෙවා දමන ආකාරය අනුවයි. ජීවිතය එපා වූ තරුණියකට ජීවිතය පරදුවට තබා උපකාර කළ තරුණියෙකු ගැන මේ දිනවල මුළු රටම කතා කරනවා. අවසනාවන්ත ලෙස කොත්මලේ ජලාශයේ සැඟව ගිය එම තරුණයා අද අවසන් ගමන් ගියා. පසුගිය 21 වෙනිදා ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම අසලින් තරුණියක ජලාශයට පැන තිබුණේ සියදිවි හානි කර ගැනීමේ අරමුණින්. නමුත් මරණයේ බිය දැනුණු ඇය ජලාශය මැද්දේ ගිලමින් ජීවිතය අයදින්නට පටන් ගත්තේ නිමේෂයකින්.
පාලම මත සිට කෑගසමින් සිටි පිරිස අතරින් එක් අයෙක් එකවරම ජලාශයට පැන්නා. ඒ රිස්වාන්. ජලකඳ හා පොරබදිමින් අදාළ තරුණිය වෙත ළඟා වුවත් උදා වුණේ කිසිවෙකු අපේක්ෂා නොකළ අවසානයක්. රිස්වාන්ගේ සිරුර සොයාගත්තේ පැය 7කට ආසන්න මෙහෙයුමකින් පසුවයි. ජාති ආගම් වශයෙන් කිසිදු බැඳීමක් නැති මේ තරුණියට ජීවිතය ලබා දෙන්නට නොපැකිලි වුණු රිස්වාන් එතැන් පටන් බොහෝ පිරිසකගේ ආචාරයට ගෞරවයට පාත්‍ර වනවා. රිස්වාන් විවාහ වී සිටින්නේ කතෝලික ආගමේ කාන්තාවක් සමගයි. රිස්වාන්ගේ මව බෞද්ධ කාන්තාවක්. පියා මුස්ලිම් ජාතිකයෙක්. ඒ අනුව රිස්වාන්ට ජාති ආගම් ભેද කිසිවක් නැති පෞල් පරිසරයක් උරුම වී තිබුණා. මේ අතර සියදිවි හානි කර ගැනීමේ අරමුණින් ජලාශයට පැන්න තරුණිය තවමත් ලිදුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔය විදියට සුළුෙන් ඉඳන් එපා ජීවිතය ගන්න. ඊට සමීප වුණාම අර ළමයි දින්න බලන්න යනවද? අනිවාර්යයෙන්. රටම කතා කරන මේ ධෛර්යවන්ත මුස්ලිම් ජාතික දෙදරුපියා අද පස්සරුවේ අවසන් ගමන් ගියා. ජීවිතයක් ජීවත් කරවීම වෙනුවෙන් තම දිවි කැප කළ රිස්වාන් වැන්නවුන් අන්තවාදී මතදරන බෙදීම් ඇති කරන්නට වෙරදරන සහරාන්ලා ඊබ්‍රහීම්ලා වැන්නවුන්ට සදාතනික ආදර්ශයක්. දේශීය පොත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. දින ගණනාවක සිට පොහොර ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටියත් Tamanට ප්‍රමාණවත් තරම් පොහොර නොමැති වීමෙන් අපහසුතාවට පත් වූ බවට දමුල්ලේ ගොවීන් පිරිසක් චෝදනා කරනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා ආරක්ෂිත ඇඳුම් ප්‍රදානයක් මාවත සමාජ ජාලා සංවිධානය මගින් දොම්පේ පැලහැර විහාරස්ථානයේදී අද සිදු කෙරුණා. ඇල්ල බැද්දේවල ප්‍රදේශයේ නිවසක කලක සිට ජීවත් වූ පවුලක් කිසියම් පිරිසක් විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවරගෙන ඇති අතර ඊට ගම්වාසීන් විරෝධය පළ කර තිබෙනවා. එම පවුලේ සමාජිකින් සහ ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි. වටවටා හිරෝ. දැන් ලොවටා හිරෝ. ලොවටා හිරෝ. කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු මගින් 107 දෙනෙකු රැගත් පාකිස්තාන ගුවන් සේවයට අයත් PK83.3 දරන මගේ ගුවන් යානය කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුනේ ඊයේ පස්වරුවේ. එයාබස් A320 වර්ගයේ අදාළ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසර කරමින් තිබුණා. යානය ගොඩ බැස්වීමට විනාඩි කිහිපයකට පෙර එහි එන්ජින් ක්‍රියා විරහිත වීම හේතුවෙන් නිසි උස පවත්වා ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවටයි සැක කෙරෙන්නේ. මේ යානයේ නියමුවා හා ගුවන් පාලක මැදිරිය අතර සිදු වූ අවසන් සංවාදයයි. Appears to be turning left. From the wheel proceeding back, sir. We have lost engines. Sir, mayday, Pakistan 830. යානයේ ගමන්ගත් 91 දෙනෙකුගේ මෘතදේහ මේ වන විට හඳුනාගෙන ඇති අතර අනතුරින් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ යානයේ කඩා වැටුණු ප්‍රදේශයේ නිවාසවල සිටි පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක්ද අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. රාත්‍රී 9:55ට යලිත් හමු යමු. ආයුබෝවන්